අයිබෝන් කොහොමද ඉතින්? ඔන්න අදත් පෙට්ටාට් තුලින් අලුත් දෙයක් ගැන තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඔයාද සුරතලා ගැන ඔයා දැනගන්න ඕනම දෙයක් ගැන කතා කරන්න තමයි අද දවසේ ඇවිත් ඉන්නේ. ඉතින් පෙට්ටාට් තුලින් පෙට් ආර්ට් ડોක්ටර් අලුත් සෙග්මන්ට් එකක් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද තමයි ඒකේ පළවෙනි එපිසෝඩ් එක ඔයාලට අරන් එන්නේ. අපි ගිහින් බලමු වැඩි කතා නැතුවම මොකද්ද මේ අලුත් දේ කියලා. පෙට්ටාට් ડોක්ටර් අපේ අලුත් වීඩියෝ එකකට එකතු වෙලා ඉන්න ඔයාට ඉතින් අද අපි කතා කරන්න යන්නේ ජායලට ඇවිල්ලා. ජායල ડોක්ටර් අතුගමත් එක්ක තමයි අද ආවි සුරතලා ගැන කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. අයිබෝන් කියලා කියනවා එඩිටින් එක. ඉතින් අපේ පළවෙනි ප්‍රශ්නේ විදිහට වර්ධවලින් මම අහන්න කැමතියි. අපි සාමාන්‍යයෙන් පැටියෙක් තෝරගන්නකොට මාස දෙකකින් වගේනේ අම්මගෙන් වෙන් කරලා අපි පැටියෙක් අපේ ගාවට අරන් එන්නේ. එතකොට ඒ වෙනකොට පැටියට විදලා තියෙන ඕන සාමාන්‍ය එන්නත්. එහෙම නැත්නම් වැක්සින් මොනවාද අපි පොඩ්ඩක් අපි දැනුවත් කරමු අපේ කට්ටියව. මාස දෙකක් වෙනකොට. මාස දෙකක් වෙනකොට. මෙහෙමයි දැන් ඊටත් කලින් අපි දැන් අම්මගෙන් දැන් ඔය පණු බෙහෙත් දීම වගේ දේවල් කරලා තියෙනවා කියලා උපකල්පනය කරලා තමයි දැන් අපිට මේ ඔක්කොම කියන්න වෙන්නේ. මොකද මේ දැන් මාස දෙකක් වෙනකොට අපි සාමාන්‍යයෙන් සති 6ක් වගේ කාලයක් ඇතුළතදී සති 5-6 වගේ වයස් සීමාවෙදී පාවෝ එන්නත ලබා දෙන්න ඕන සුනක පැටියෙකුට. ගොඩක් දුරට මම මේ අපේ අසන්නන්ට බලන්නන්ට කියන්නේ මේ සුනක පැටියෙක් ගන්නකොට පාවෝ එන්නත විදලා තියෙන සතෙක්ව ගන්න කියලා. මොකද සමහරු ගොඩක් අරන් යනවා අපේ සායන වලට මේ පාවෝ එන්නත දීලා නැහැ. එතකොට එතන ලොකු අවදානමක් තියෙනවා. මොකද දැන් අපි පාවෝ එන්නත අපි සුනක පැටියව මිලදී ගන්න හෝ ලබා ගන්න කලින් සති දෙකකටවත් කලින් දීලා තියෙන්න ඕන. එතකොට අපිට මේ ආරක්ෂාවක් තියෙනවා ඒ සතාට මේ පාවෝ රෝගය සම්බන්ධයෙන්. එතකොට අපිට බයක් වෙන්න දෙයක් නැහැ. නැත්නම් අපිට ගොඩාක් සායනවලදී ප්‍රශ්න මතුවෙනවා. මොකද එන්නත නොදී ගෙනල්ලා මේ ඒගොල්ලෝ ගෙදර තියන් ඉඳලා ඒගොල්ලන්ට පුළුවන් වෙච්ච වෙලාවක මේ සායනයට අරන් එනවා. එතකොට වෙන්නේ මේ එන්නත් කරලත් නැහැ. ඉතින් එතකොට ඒ අතරතුරේදී පාවෝ රෝගය වැළඳෙන්න පුළුවන්. පාවෝ රෝගය වැළඳුනොත් මාරාන්තික තත්යකට මේ සුනක පැටියව පත් වෙනවා. ඊළඟට අපි ඔක්කොම කරලා මුල් මාස දෙකේදීම අපිට සුනක පැටියව මේ නැතිවීමේ අවදානමකුත් තියෙනවා. ඉතින් ඒක නිසා අපි හැම වෙලේම කියන්නේ මේ අපි සුනක පැටියෙක්ව මිලදී ගන්නකොට ඒ පැටියා එන්නත් කර තිබිය යුතුමයි. ඒ එන්නත් කරලා කියන්නේ දැන් ඊයෙන්නත් කළා අද නෙවෙයි. සති දෙකක්වත් කාලයක් තියෙන්න ඕන එන්නත් කිරීමෙන් පසු මිලදී ගන්න තෙක්. මොකද දැන් ඊළඟ එක තමයි අපි එන්නත් කරා කියලා කිව්වට එන්නතේ වර්ගයක් බලන්න ඕන. මොකද එන්නත් වර්ග ගොඩක් තියෙනවා ලංකාවේ. ප්‍රමිතියෙන් හොඳ ඒවාක් තියෙනවා නැති ඒවාක් තියෙනවා. ඉතින් ඒක නිසා හරි එන්නතක් ලබා දීලා ඒක වෛද්‍යවරුන්ගෙන් අඩුම ගානේ සාමාන්‍යයෙන් කෙනෙකුට ඒ බලපැටියගේ දැන් තාක්ෂණය දිනුනේ ෆොටෝ එකක් ගහලා පොතේ අපිට ගහලා පෙන්නොත් අපි කියනවා මේක මේ හරියට මේ වැඩේ කරලා තියෙනවාද කියලා. එහෙම වුණොත් අපිට දෙන්න පුළුවන් ඇෂුරන්ස් එකක්. ඒ ගන්න කෙනාට ඔයා ගන්න බය නැතුව. දැන් මේක විදලා තියෙන කාලෙත් ගිහිල්ලා නම් ගන්න. ඉතින් මාස දෙකක් ඇතුළතදී ඇත්තටම මේ සුනක පැටියෙකුට වදින්නේ එක එන්නතයි. පාවෝ එක කියන එන්නත තමයි. ඒකෙත් මෙහෙම ඒකෙත් තියෙනවා දැන් එක එක වේරියේෂන්ස් තියෙනවා වෙනස්කම් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් සති 5 වෙන්නත් පුළුවන් සති 6 වෙන්නත් පුළුවන්. එතකොට දැන් මාස දෙක කියලා අපි කතා කළොත් මාස දෙක වෙනකොට අපි සති 5න් පළවෙනි එන්නත ලබා දුන්නොත් දෙවෙනි එන්නත සති දෙකකින් පස්සේ ලබා දෙනවා. එතකොට සමහර වෙලාවට ඒ දෙවෙනි එන්නතත් මාස දෙක වෙනකොට ලැබිලා තියෙන්නත් පුළුවන්. සති 6කින් අපි එන්නත් කරන්න පටන් ගත්තොත් හරියටම අපි ගන්නකොටම අපිට ඇවිදilla සායනයකට ඇවිදilla දෙවෙනි එන්නත කරන්න වෙනවා මාස දෙකක් නම් වයස. ඒතකොට සති 8ක් වෙනවනේ. එතකොට මේ ඔය தත්ත්වය තමයි තියෙන්නේ. කොහොම වුණත් මගෙන් දෙන ඇඩ්වයිස් එක තමයි පැටියෙක් මිලදී ගන්නකොට ඔබ මුදල් වියදම් කරනවා නම් අනිවාර්යයෙන්ම පාවෝ එන්නත එන්නතේ වර්ගය කවද්ද දීලා තියෙන්නේ යම්කිසි කාල පරතරයක් තියලා මිලදී ගන්න ලබා ගන්න මිලදී ගන්නවා හරි ලබා ගන්නවා හරි ඒක කවුරු හරි තෑග් කර දෙන්න පුළුවන් නේ. කොහොම වුණත් ඒක තියෙන්න ඕන. නැත්තම් පාවෝ එන්නත් නොකර
සායනයට අරන් ඇවිදිලා අපි දැන් එන්නත් කරලා තව සති දෙකක් යනවා ප්‍රතිසත්තිකරණය ඇති වෙන්න. ඒතකොට ඒ කාලය ඇතුළතදී අපි ලොකු අවදානමකට යනවා මේ හදිසිය පාවු වෛරස් එක වැළඳුනොත් ලොකු අර්බුදයක්. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණයත් එක්ක තමයි ඒක බලපාන්නේ සහ දැන් ගොඩක් වෙලාවට දැන් ඔබ සුරතලෙක් මිලදී ගන්න විශාල මුදලක් වැය කරලා ඔබට අර වගේ ත්‍යාගයේ ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඔබ දැනගත යුතුයි ඔබ ගාවට එන්නේ මුකුත් නොතේරුමක් තියෙන සුරතලෙක්. ඉතින් අපි යාව හරියට බලා ගන්නත් වගේම අපේ පැත්තෙනුත් අපි වගකීමක් යුතු පුද්ගලයෙක් විදිහට අපි දැනගන්න ඕන සුරතලාව නඩත්තු කරන්න. ඒක අමතරව වෛද්‍යතුමනි අපි දැන් ගොඩක් තැන් වලට ගියාම වැක්සින් බුක් එකක් කියලා එකක් අපි තියෙනවා. වෛද්‍යවරයෙක් ගාවට ගියාමත් වෛද්‍යවරයා බලනවා වැක්ස් කරන්න කලින් ඒ සුරතලාට කරලා තියෙන ඉතිහාසය වැක්සින් ඉතිහාසය බලනවා. අපි කතා කරත් වැක්සින් පොතක් කොයි විදිහටද වැදගත් වෙන්නේ සුරතලෙකුට එයාගේ ඉස්සරහා මේ ප්‍රතිශක්තිකරණයට සහ යාට තියෙන ඉස්සරහට දෙන්න තියෙන අවශ්‍ය බෙහෙත් වලට. ඔව් මෙහෙමයි දැන් ඔය දැන් මාස දෙකේ අපි සුනක පැටියෙක් ගත්තොත් එයාට ලොකු එන්නත් ඉතිහාසයක් නැහැ. එක එන්නතයි නැත්තම් දෙකයි. මොකද මාස දෙකයිනේ වයස. එතකොට අපි සමස්තයක් විදිහට ගත්තොත් ඔය ඕක ඉන්ටර්නැෂනල් වැක්සිනේෂන් රෙකෝඩ්. ඒක අන්තර්ජාතික ප්‍රමිතියක් තියෙන එන්නත් පොතක්. ඒක අනිවාර්යයෙන්ම සුරතලෙකුට තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම කියන්නේ නීති අනුකූලව ගත්තොත් තියෙන්න ඕන. මොකද ලංකාවෙත් තියෙනවා මේ පළාත් පාලන ආයතන නීති තියෙනවා. ඒවා ජල බීතිකා එන්නතට අනිවාර්යයෙන්ම සුනකයෙකුට ලියාපදිංචියක් තියෙන්න ඕන. ඉතින් ඊළඟට දැන් අපි මේ ලෝකෙකනේ ජීවත් වෙන්නේ. දැන් අපිට මේ සත්තු සමහරලාට දැන් ඉන්නවා මේ අපි රටකට අරයි යන්න ඕන මේ සතෙක්ව. අපි යනකොට අපිත් එක්කම සතත් අරයි යන්න ඕන. එතකොට අපි ඒ ලියකියවිලි සකස් කරනකොට අදාළ නිරෝධායන කටයුතු ඒවා තියෙනවානේ. ඒවැදී මේ එන්නත් වාර්තාව අනිවාර්යෙන් අපිට මෙහෙදිත් ඕන වෙනවා ආයෙදිත් ඕන වෙනවා. අපි මේක ෆෝවර්ඩ් කරන්න ඕනේ රටට. ඒ රටේ කරගෙන යන්න ඕන වෙනවානේ. ඔව් එතකොට දැන් එන්නත් පොතක සාමාන්‍යයෙන් එන්නත් වර්ග අනුව පොත් වර්ග තියෙනවා. ඒ කියන්නේ එකම විදිහේ පොත් නමුත් එක එක ආයතන කම්පැනි වලින් දෙන පොත් තියෙනවා. ඉතින් ඒ පොත්වල එක එක හැඩතල එක එක පාටවල් තියෙනවා එක එක ප්‍රමාණ. නමුත් කොයි එකෙත් සාමාන්‍ය අන්තර්ගතය එකයි. ඉතින් ඒකේ තියෙනවා සාමාන්‍යයෙන් අපිට මේ නොදන්න කෙනෙකුට යම් කිසි දෙයක් කියවලා දැන් මූලික රෝග ටික විස්තර කරලා තියෙනවා. එතකොට සුනකයෙක්ගේ සාමාන්‍ය පැරාමීටර්ස් කියන්නේ අපි මූලික ශරීරයේ තියෙන පැරාමීටර්ස් ටික තියෙන උෂ්ණත්වය කීයද හෘද ස්පන්දනය කීයද ශ්වසන වාර ගාන කීයද ඒ වගේ විස්තර ටිකක් තියෙනවා. ඊට අමතරව තියෙනවා එන්නත් ෂෙඩියුල් එකක් තියෙනවා. එන්නත් දිය යුතු අනුපිළිවෙලක් ඒගොල්ලෝ දල වශයෙන් තියලා තියෙනවා. ඒක නීතියක් නෙවෙයි. ඒක වෙනස් කරන්න පුළුවන් පශු වෛද්‍යවරුන්ගේ අභිමතයේ පරිදි. නමුත් දල වශයෙන් අපිට එන්නත් ෂෙඩියුල් එකක් දීලා තියෙනවා. මේ පාවෝ සති 6න් සති 8න් DHL කියන එන්නත ජල බීතිකාව සති 10න් ඒ වගේ තියෙනවා. ඉතින් අපිට ඒක දැන් එන්නත් ෂෙඩියුලුත් වෛද්‍යවරයාට වෙනස් වෙන වෙලාවල් තියෙනවා. ඒක අදාළ තත්ත්වය අනුව තීරණය කරන්න ඕනේ. සාමාන්‍ය පොතේ තියෙන්නේ සාමාන්‍ය කොමන් එක. ඉතින් ඒක තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා ඒක පිටු වෙන් කරලා තියෙනවා සතාගේ රෝග පිළිබඳ දල විස්තරයක් කරන්න. ඊට අමතරව ඒකේ තියෙනවා දැන් එන්නත් අපි විදිනකොට එන්නත් අලවන්න ඒවා මේ ලියාපදිංචි කරන්න පිටු කීපයක් තියෙනවා. එතකොට රෝග ගැන තියෙනවා. ඊට පස්සේ අපි ශල්‍ය කර්ම කරනවා ප්‍රතිකාර කරනවා. ඒවා සම්බන්ධ සටහන් කරන්න වෙනම පිටු කීපයක් තියෙනවා. හරි විදිමත්. අපි අත්‍තරම කනගාටු කියන්නේ මිනිසුන්ට එහෙම පොත් නැහැ. අපිට නෑ හැම පොත්. ඒ තරම් වැදගත් විදිහට පොත තියෙනවා සුනකයෙකුට. ඊළඟ එන්නත් වාරයේ සඳහන් වෙන දින පවා ඒක ඔව් ඊළඟ දැන් next vaccination date කියන එක තියෙනවා. අපි ඒක ඊළඟට දාලා දෙනවා. මොකද follow up එකකට නැත්තම් මේ අදහසක් නැහැනේ මේ අයිතිකරුවට. ඔබ එතකොට නිවැරදි ආකාරයට සුනකයෙක් හදනවා නම් සුරතලා විදිහට අනිවාර්යයෙන්ම vaccination book එකක් තියාගන්නත් අමතක කරන්න එපා. ඊට අමතරව මේ book එක තියාගන්නත් ඕන book එකේ vaccination ටික කරන්නත් ඕන. හරි වෙලාවට කියන වෙලාවට. ඊට අමතරව මේ දැන් ගොඩක් සුනකයෝ පොඩි කාලේ ගල් කනවා කියලා. ඔව්. ඒක ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ විවිධ වෛද්‍යවරු ළඟට යනවා විවිධ විටමින්ස් වර්ග දෙනවා. මේ ගැන චුට්ටක් කතා කරමු. ඒක ගැන කතා කරමු. ඒක ගැන මේ කාරණා කීපයක් තියෙනවා කියන්න. දැන් ගල් කන්නේ නැහැ ඉපදුන දා ඉඳලා. යම් කිසි දත් එන කාලයක් තියෙනවානේ සාමාන්‍ය සති 3ක් විතර යනකොට චූටි දත් කිරි දත් ඉඳ වෙනවා කටේ.
එතකොට ඒකත් එක්කම සතා දැන් සති 3ක් යනකොට සති දෙකෙන් ඇස් අරිනවා. ඉතින් ටිකක් ඇවිදින්න පුළුවන්, බඩ ගන්න පුළුවන්. සති 3ෙන්ම ගල් කන්නේත් නෑ අතරම. සාමාන්‍යයෙන් ඔය මාසයක් විතර වෙනකොට සතු බලු සුනක පටවු මේ දැන් අපි එළියට තිබ්බොත් උන් මිදුලේ මේ හැමතැනම ඇවිදිනවා. අම්මගෙන් ටිකක් නිදහස්. දැන් ටිකක් මෝරලා තියෙන්නේ. ලොකුයි ටිකක්. ඇස් පේනවා, ඇවිදින්න පුළුවන්, අතපය හොඳට වැඩ කරනවා. ඉතින් ඒගොල්ලෝ ඇවිදිනවා. ඉතින් ඇවිදිනකොට මේ ඒගොල්ලෝ මේ ඒක ස්වභාව ධර්මයේ හැටියක්. ඒ කියන්නේ ඒගොල්ලෝ ස්වභාව ධර්මයේ කොටසක්නේ. ඉතින් ඒගොල්ලෝ ස්වභාවිකත්වයට තමයි යන්නේ. ඉතින් ඒගොල්ලෝ හැම වෙලේම පොළොවේ ඇවිදිනකොට ඔය මේ අනිත් එක මේක මේ මාංශ භක්ෂක සත්තුනේ හපන්න ඕන හැම වෙලේම. මොනවා හරි කෝටු කෑල්ලක් හමුනත් ඒක හපනවා. ඉතින් විශේෂයෙන් ඔය ගල් කැට අරම හයියයිනේ. ඉතින් අර දත් වල තියෙන අර දත් ඇතුලේ දැන් ඇතුලෙන් දත් එනවනේ යාට කිරි දත්. එතකොට එයා ටිකක් අර ඒක ආසයි හපන්න. මොකද ඒකේ අර පොඩි ෆීලින් එකක් තියෙනවා. එතකොට ඊළඟට දත් එනකොටත් ඒක ආසයි හිතනවා. දැන් ඔය අපිට උනත් ඔය කිරි දත් හැලිලා හපන්න තියෙන ගතියක් තියෙනවා. ඒක ආසාවක් තියෙනවා ඒක හැටි. එතකොට දැන් මේකේ තව පැත්තක් තියෙනවා. දැන් ඒගොල්ලෝ ඔය මාසෙ වගේ වෙලා මාස සාමාන්‍යයෙන් 7ක් 8ක් යනකොනුත් ඔය ගල් කන කතන්දරේ තියෙනවා. මිනිස්සු ඇදලා අපිට කියනවා. ඉතින් නමුත් දැන් එක එක හේතු තියෙනවා ඔය කාලවල වලදී. දැන් අපි ගත්තොත් ගල් කන කතන්දරයක් තියෙනවා, පස් කන කතන්දරයකුත් තියෙනවා. පොළොවේ පස් හාර කනවා. සමහර කෙනා මේ බිත්ති වල තියෙන ගඩොල් කෑලි, සිමෙන්ති කෑලි ඒවත් කනවා කියලා. වෙලාවට මේ තමන් විසින්ම කරගන්න මල පවා අනුභව කරන. එහෙම එකකුත් තියෙනවා. ඒක තව එකක්. එතකොට දැන් අපි දැන් ඔය ගල් පස් කන කතන්දරය කිව්වොත් එහෙම දැන් ඔය පස් කනවා නම් පස් වල මොනවද තියෙන ප්‍රධාන දේ? පස් වල තියෙනවා යකඩ මූලද්‍රව්‍ය. යකඩ තියෙනවා පස් වල. තව ඊට අමතරව ඔය සියුම් මූලද්‍රව්‍ය ආයන වර්ග තියෙනවා පස් වල. අපි කිව්වට පස් කියන්නේ මේ එහෙම අගුණ දෙයක් නෙවෙයි. එතකොට ඒ සමහර වෙලාවට ඔය පොලිපටව ඉන්න පුළුවන් ඔය එක එක උණතා ප්‍රශ්න තියෙන කට්ටිය. ඒ කියන්නේ යකඩ උණතාවයක්, තඹ උණතාවය, සිංක් උණතාවයක්, මැග්නීසියම් ඒ වගේ යම් මූලද්‍රව්‍ය වල උණතාවය. එතකොට අර ඒ පස් කෑම තුලින් අපිට පේන මේක රෝගයකට ගොදුරු වෙයි කියලා මේ කාලා. සමහරලාට ඒකේ අනිත් පැත්ත වෙන්නේ. මොකද එයාට ඒකෙන් වාසියක් වෙනවා. ඒ කාලා අර අවශ්‍ය විශේෂයෙන්ම ලෝහ අයන වර්ග ටික ලබා ගන්න ඉඩ තියෙනවා. ඊළඟ එක තමයි දැන් ඔය ඊළඟට ඔය දත්වල තියෙන ක්‍රියාකාරීත්වයට ටිකක් එතකොට ප්‍රශ්න මේ ගන්න ගල් කන්නේ. හයි ඒවා. ඔහොම ගිහිල්ලා ඕක දිගටම දැන් කට්ටිය ඉතින් අපිට දැන් ඇවිදලා කියනවා මේමයි ડોක්ටර් මේ බල්ලා මේ පස් කනවා ගල් කනවා කියලා. අපි එතකොට අපිට කරන්න පුළුවන් දේ තමයි අනිත් ප්‍රධාන කාරණා තමයි පණු බෙහෙත්. පණු බෙහෙත් නිවැරදිව නොදී සිටීම. මොකද පණු බෙහෙත් කියන එක දැන් අපේ කට්ටිය ගොඩාක් මේ වරදවා තේරුම් ගන්නවා මේ සෑහෙන කාලයක් ඉන්න පණු බෙහෙත් දෙන්න. සමහරු මාස 2-3 යනකම් මේ අර පොඩි ළමයින්ට දෙන්න දැන් අපි මාස 6න් විතර පණු බෙහෙත් ඒ වගේම බලන් ඉන්න බල්ලන්ටත් දෙන්න පණු මේ සුනකෙන්ට දෙන්න. මම කියන්නේ දැන් සාමාන්‍ය නීතිය තමයි සුනක පැටියෙකුට පණු බෙහෙත් ඉස්සෙල්ලාම ලබා දෙන්නේ සති 2කින්. අර අපිට හිතා ගන්න බැරි වයස අඩු වයස සති 2කින්. කවුරුත් හිතන්නේ නැති වයස. සති 2 තමයි පළවෙනි මාත්‍රාව දෙන්නේ. එතකොට සති 2 කියන්නේ යන්තම් ඇස්සරියා විතරයි. හරිද? ඇවිදින්නත් බෑ කොටින්ම. නමුත් අපි දෙන්න ඕන. මොකද ඒ දෙන්න ඕන මේ ඔය මේ කට්ටිය කියනවා දැන් මෙහෙම තරකයක් ගොඩනගන්න පුළුවන් දැන් මේ සතා එළියට යන්නෙත් නෑ, මුකුත් පොළව අල්ලන්නෙත් නෑ, කිසිම විස බීජයක් අහුවෙන්නෙත් නෑ, කිසිම දෙයක් හපන්නෙත් නෑ. ඇයි මේ කොහෙන්ද මෙයාට පණුව එන්නේ? කොහොම දෙන්න ක්‍රම යන්නේ නැහැ. මම පිරිසිදුවට ඉන්නවනේ මේ අම්මත් එක්ක ෂෝක් එකට. ඒකට පණුව දෙන්න මොකටද එහෙම දෙන්නේ කියලා අහනවා. නමුත් එතන තව විද්‍යානුකූල ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අම්මගේ කිරි බොනවා එයා. ඒක පන්දා ඉඳලා කිරි බොනවා. එතකොට දැන් පණුව ලැබෙන්නේ මේ පොළවෙන් නෙමෙයි. අම්මගේ කිරි හරහා ලැබෙන්නේ. දැන් අම්මගේ ශරීරයේ ওই පණුව කුඩා කාලේදී ශරීරගත වෙලා ඒවා ඇතුලේ සිස්ට් එකක් විදියට, කෝස්ට් එකක් විදියට තිබිලා එහෙම තැම්පත් වෙලා තියෙන ඩෝමන්සි එකක්. අපි කියන්නේ නිකන් නිද්‍රා සමයක් ඒ පණුව ඉන්නවා අම්මගේ ඇඟේ. අම්මා ප්‍රෙග්නන්ට් වෙනකොට තමයි ඕක ආයි ගර්භණී වෙනකොට ඕක සක්‍රිය වෙන්නේ. සක්‍රිය වෙලා අම්මා දැන් කිරි දෙනකොට පටව ඉපදිලා කිරි හරහා අර කීටයෝ කිරි තුලින් එනවා සුවකයාගේ ඇඟට, පැටියාගේ ඇඟට. කිරි තුලින් ඇවිදිලා එයා වර්ධනය වෙනවා. එතකොට ඒක මේ අපිට මේ පිරිසුදු කරලා බේරන්න පුළුවන් නෙවෙයි. නොපෙනෙන දෙයක්. එතකොට ඒක ඇවිදිලා ඇඟේ හැදෙනවා කියන්නේ දැන් මේ සති 2කින් පණු බෙහෙත් දෙනකොට මේ පේන පණුව යන්නේ නැහැ. නමුත් සුළු අවස්ථාවක් තියෙනවා බඩවැල් වල ඇති වෙලා.
ඉතින් එතකොට ඒක පණු බෙහෙත් දීම පණු නොදීමත් ගල් කෑමට එක හේතුවක්. හරිද? ඒ කියන්නේ පණුව ඉන්නවා කියලා කියන්නේ ලොකු වෙනවා කියන්නේ පණුව මෝරනවා කියලා කියන්නේ පණුව මේ සුනක පැටිය ගන්න සියලුම ආහාරවල තියෙන පෝෂණය උන් හොරකම් කරනවා ඇතුළේ ඉඳගෙන. ඒකට උන් හොරකම් කරනකොට ඒක සතාට ලැබෙන්නේ නැහැ. අපි අර පාණ්ඩුව කියන්නේ පාණ්ඩුව කන්ඩිෂන් එක න පිකා කන්ඩිෂන් එක. එතකොට පාණ්ඩුව හැදෙනකොට කණ්ඩ බැලි දේවල් කනවා. ඒ කියන්නේ අපි ජීවිතේට හිතන්න නැති දේවල් කනවා. ඔය මලපහ කන එකත් එක හේතුවක් ඒක තමයි. ඒ කියන්නේ සතාගේ විටමින් දැන් ඔය මල අපි අපි ටිකන් හිරිකිතයි කියලා කිව්වට ඒකේ යම් පෝෂක කොටස් තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් ඔය විටමින් B සංකීර්ණය වගේ වැදගත් විටමින් වර්ග මේ මලවල තියෙනවා. ඉතින් ඒක මේ සමහර සත්තු ඉන්නවා ඒවා කණ්ඩ මොන. දැන් හාව ගත්තොත් එහම ආවන්ට අනිවාර්යයෙන්ම මල කණ්ඩ මොන උන්ගේ. උන් කෑව නැත්තම් උන්ට ඒක ලොකු උණතාවයක් එනවා. නමුත් සුනකෝ සාමාන්‍යයෙන් මල අනුභව කරන කොටසක් නෙවෙයි. නමුත් එහෙම කණ්ඩ කාගේ හරි එහෙම කනවා නම් ඒක අපිට තියෙන තේරුම තමයි සතා මොකක් හරි උණතාවයකින් පෙළනවා කියන එක. සමහර පුරුද්දරත් කරලා තියෙනවා කන්න පටන් ගන්නකොට පස්සේ ඒකට මොකක් හරි තරවටු කරලා මොකක් හරි ක්‍රමයකට ඒක නවත්ත ගන්නවා. නමුත් ඒකම අපි බලන්න ඕන මේකේ ඌනතා ප්‍රශ්න අරවම තියෙනවා. ඉතින් ඒක එක. අනිත් එක තමයි මාස 3මාර යනකොට හරිද? මාස 3මාර යනකොට ඔය කිරිදත් ටික හැලෙන්න පටන් ගන්නවා. මාස 3යි සති 3ක් වගේ යනකොට 4ක් වගේ විතර යනකොට ඔය ඉස්සරහා ඉඳලා ඔය කිරිදත් ටික හැලෙනවා. හැලි යනවා පිටිපස්සට. ඒක මාස 7ක් විතර යනකම් මේ මාස 3මාර ඉඳලා දත් හැලෙනවා. ඕක බල්ලගේ දත් 42ක් තියෙනවා. අපේ දත් 32යි තියෙන්නේ. ඒක දත් ප්‍රමාණෙත් වැඩි ඒක හැලෙනවා. හැලිලා අලුත් ස්ථිර දත් වෙනවා. ලස්සනට තියෙන දත් සෙට් එක එනවා. ඉස්සෙල්ලා තියෙන ඉදිකටු වගේ නිකන් මෙහෙම අපි හැපුවම අපිව හිල් වෙනවා. ඒ තරම් සියුම් කටු වගේ දත් තියෙන්නේ. ඊට පස්සේ අර ස්ථිර දත් ටික ටිකක් ඊට වැඩිය විස්තීර්ණ ලොකු දත් ටිකක් ඒක බලය දාන්න පුළුවන් හයිය කැඩෙන්නේ නැති දත් ටික. අර දත් හැල දැන් කට්ටිය ගොඩක් දුවගෙන ඇදලා කියන ડોක්ටර් මේ අපේ බල්ලගේ දතක් හැලුණා. මේ දත් දෙකක් හැලුණා. මේ ලේ එනවා කටින්. ඒ මාස 3මාර 4 කාලේ. එතකොට ඒක බය වෙන්න දෙයක් නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ අවස්ථාවේ ඔන්න ආයි ගල් කෑම ධර්මවටම තියෙනවා. කාගෙන යනවා. මොකද ඒ කන්නේ අර දත් වල ප්‍රශ්නයක. දත් අර ඉරප්ෂන් එකට ටීත් ඉරප්ෂන් එකට අර ඉරිටේෂන් එකට මොනවාරි කන්න ඕනේ. ඒ වගේ වෙලාවල් වලදී අපිට පිරිසුදු හොඳට තඹුමු මස් කට්ටක්, හයිය මස් කට්ටක් වගේ එකක් හපන්න දුන්නා නම් ඒක හපහපා ඉන්නවා. එතකොට ඒක එක හේතුවක්. ඉතින් සාමාන්‍ය වයසට ගිහිල්ලා සතෙක් ගල් කනවා නම් පස් කනවා නම් වයසට ගිහිල්ලා අවුරුදු 3 4 අනිවාර්යෙන් අපි බලන්න ඕනේ පණු බෙහෙත් නිරන්තරයෙන් අපි දීලා තියෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා මේ ජායලාවට මේ අපි ඉන්න මේ බස් නහයට පාර තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අවුරුදු 3 4ක් ගිහිල්ලත් බල්ලෙක් වැලිපස් අධිකව කනවා, බල්ලා කෙට්ටු වෙනවා, එතකොට කෙස් යනවා, වැහැරෙනවා වගේ ගතියක් අපිට පේනවනේ. අපි අනිවාර්යෙන් බල්ලගේ රුධිර පරීක්ෂා කරන්න ඕන මේ ෆයිල් ඒරියා වලට, බරව වලට. ඒකට බල්ලන්ට බරව තියෙනවා මේ ප්‍රදේශේ. ඒකට ඒක අපිට හැට පේන්නේ නැහැ. ඒක රුධිර පරීක්ෂාවකින් චෙක් කරගත්තාම ඒක අපිට තේරෙනවා කොච්චර ප්‍රමාණයක් ඉන්නවද මිලිලීටර එක +ද 1+2+ද 3+ද ඊටත් එහාද කියලා ඒක බලලා ඒකට ප්‍රතිකාරයක් කරලා නැත්නම් බොහොම කෙටි කාලයක් ඇතුළතදී සුනකයාට ජීවිතේ වන්දි ගෙවන්න වෙනවා. ඒක සංකූලතාව නිසා. ඒක අනිවාර්යෙන් කරගන්න ඕනේ. එතකොට මේ තනකොළ කන එකත් ඒ වගේ නෑ තනකොළ කන එක උණතා ප්‍රශ්නයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි මතක තියාගන්න ඕනේ සුනකයෝ කියලා සත්තු කොට්ටාසය මේ මාංශ භක්ෂක. අපි සර්වභක්ෂකනේ. අපි මාංශ භක්ෂක. පූර්ණ මාංශ භක්ෂක. අපි මේ ඩොමෙස්ටිකේට් කරලා මේ ගෙවල් වලට අරන් තියන්නේ මේ මාංශ භක්ෂක සත්තු. මේගොල්ලන්ට අපි මේ බත් එහෙම ඒගොල්ලන්ට ආහාර නෙවෙයි. ඒගොල්ලන්ගේ ආහාරය තියෙන්නේ ඒගොල්ලෝ හැදිලා තියෙන්නේ දඩයන් කරගෙන, ඉරාගෙන, මරාගෙන, මස් ඇදලා එහෙම කන්න පුරුදු සත්තු జాති. ඒ කියන්නේ අර K9 teeth තියෙන උල් දත් තියෙන්නේ 4ක්. ඒ මරන්න ඉරන්න තියෙන්නේ. එතකොට හපන්න. එතකොට දැන් අපි මොනවද මොනවද කන්නේ අපි තනකොළනේ. තනකොළ කනකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒගොල්ලන්ගේ ඇසිඩ් ප්‍රමාණය ආමාශයේ මේ අපේ ආමාශයට වැඩිය ඇසිඩ් ප්‍රමාණය වැඩි. අපි කියන pH අගය කියලා. pH අගය මේ එකක විතර සීමාවේ තියෙන්නේ මේ සාමාන්‍ය සුනකයේගේ ආමාශය අපි ඇතුලේ pH අගය බැලුවොත් එකක් වගේ තියෙනවා. ඒ කියන්නේ අධික ආම්ලිකයි. දැන් අපි දැකලා තියෙනවා සමහරු කියනවා දැන් ওই සිමෙන්ති පොළොවට බල්ලෙක් වමන කරාම ඒ පොළොවේ සුදු පාට මෙහෙම පැල්ලමක් හිටිනවා. යවන්න බෑ. ඒ කියන්නේ පිච්චිලා. ඒක ඇසිඩ් වලට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. අපේ ආමාශයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තියෙනවා. ඒගොල්ලන්ගෙත් තියෙනවා. ඒගොල්ලෝම මාංශ භක්ෂක නිසා මාංශ ජීර්ණය කරන්න අධික විදිහට අම්ල වුණා. මාංශ ජීර්ණයට. ඒතකොට ඒකට තමයි ඒගොල්ලන්ගේ ස්වභාවිකවම ඒගොල්ලෝ පරිණාමිකවම අධික pH අධික ආම්ලිකතාවයකින් යුක්තයි. pH එක අඩුයි. හරි? එතකොට ඒක සතාට සමහරලාට අසහනකාරී වෙනවා. දැන් අපිටවත් ඔය කෑවේ නැති වුනහම
ටිකක් බඩ දැවිල්ල ගතිය ගෑස් කියලා ગેස්ට්‍රික් කියලා ગેස්ට්‍රයිටිස් කියන්නේ ඒ වගේ තත්ත්වයක් බල්ලන්ටත් තියෙනවා. එතකොට ඒකදී ඒගොල්ලෝ කරන විසඳුම තමයි ඒගොල්ලොන්ට කන්නේ මේ තනකොළ කිව්වට මේ හැම තනකොළම කන්නේ නෑ මේ බූව තියෙන තනකොළ කන්නේ. බූව තියෙන කෙඳි තියෙන තනකොළ. ඔව් ඒගොල්ලෝ හොයාගෙන ගිහලා ඒක අර දලු ටික කනවා කෙරවල් ටික. එතකොට මොකද වෙන්නේ? මේක ආමාශයට ගත වෙනවා. ආමාශය ගත වුණාම මේකේ තියෙන අර බූව තියෙනවානේ කොලේ ඇතුල් පිටපැත්තේ බූවක් තියෙනවානේ. ඒ බූව ආමාශය ඇතුල් වෙනවා. හරිද? කොළවල තියෙන. දැන් මේ රවුම් කොළ තියෙන තනකොළ කන්නේ නැහැ. කන්නේ අර උල් තනකොළ. ඒක බීජපත්‍රී තනකොළ කන්නේ. එතකොට ඒකේ ඒ බීජ මේ මොනවද පත්‍රවල තියෙන බූව ගෑවුනහම ආමාශයේ මේ අපිට ඕන දෙයක් නේ අපි උගුරට ඇඟිල්ල දාලා වමන කරන්නේ. ඒ වගේ දැන් අරක ඇතුලේ වෙනකොට වමනයක් ඇති වෙනවා. වමනය ඇති වෙන ගමන් මොකද වෙන්නේ? තනකොළ ගුලියත් එක්කම සෙවල තලියක් එක්ක වමන කරනවා. එතකොට එතනින් වෙන්නේ අර අධික ආම්ලික කොටස ආමාශයෙන් අපි ඉවත් කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? අපිට සහනයක් එනවා. ශ්‍රනික සහනයක් එනවා. ඒත් සහනයක් බලාපොරොත්තු වෙනවා. ඔව් සහනයක් ඒකද ආමාශයේ තියෙන ඇසිඩ් ටික ඉවත් කරගත්තාම අපිට සහනයක් තියෙනවා. ඒක තමයි එයා කරන්නේ. ඉතින් අපි ඊට අමතරව මේක නිතර වෙනවා නම් ඒ කියන්නේ ආමාශයේ ඇසිඩ් ගතිය නිතර ඩෙවලොප් වෙනවා නම් මේ වගේ නිතර කොළ කාලා වමන කරනවා නම් ඒ කියන්නේ මේකේ මේ ආහාර මූ වෙන එකේ ප්‍රශ්නකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් ආමාශයේ ඉඳලා අන්ත්‍රවලට ආහාර ගමන් කිරීම ස්ලෝ. ඒක නේ අපව වෙන්නේ. ඒතකොට ඒ වගේ වෙලාවලදී අපි අනිවාර්යයෙන් බලන්නේ පණුබේත්. දැන් ඔය කට්ටිය සාමාන්‍යයෙන් ඇත්තටම කරන්නේත් ඒක තමයි. බල්ලෙක් කොළ කාලා වමන කරනවා වගේ ටක් ගාලා ගිහලා පණුබේත් ටිකක් දෙනවා. ඉතින් පණුබේත් ටික දෙනකොටත් ඉතින් හැබැයි බල්ලගේ වයසත් එක්ක පණුබේත් වර්ග වෙනස් වෙනවා. බර අණුවත් වෙනස් වෙනවා. දැන් ඔන්නෝක මම දැන් විශේෂයෙන් දැනුවත් කරන්න ඕන එක. සුනක පැටියෙකුට මම කලිනුත් කිව්වා පණුබේත් දෙන්න සති දෙකකින්. ඊට පස්සේ හැම සති දෙකකට වරක්ම පණුබේත් දෙනවා. හරිද? මාස 3මාරක් යනකම් අපි සති දෙකකට වරක් පණුබේත් දෙනවා. ඒක අපිට වැදගත් නෑ මේ පණුව ඉන්නවද නැද්ද මොකුත් අපි දෙනවා. දෙනකොට අපි දැන් ඔය සාමාන්‍යයෙන් ඔය අපි ඊළඟට මේ සුනක පැටවුන්ට මේ චූටි පැටවුන්ට මේ පණුබේත් පෙති ගිල්ලන්න බෑ. ඒක ගිල්ලන්න හොඳක් නෑ. හදිසි අපිට කරන්න වදයක් නැත්නම් පෙත්තක කෑල්ලක් දෙන්න ඕන නම් අපි ඒක කුඩු කරලා දිය කරලා දියරයක් විදියට දෙන්න මොන දෙන්න ඕන. මොකද දැන් අපි හදිසි පෙති කෑල්ලක් ගිල්ලුවොත් බලු පැටි මේ සුනක පැටියට උඩ හිර වුණොත් ඒවා චෝක් වෙලා මැරෙනවා. ඒක වෙලා තියෙනවා. පණුබේත් පොන්න ගිහලා මේ මැරිලා. ඒ මොකද අර පෙත්ත පිටි උගුර ගිහිල්ලා ගල ශ්වාසනාලයට ගිහිල්ලා ඒක හිර වෙලා චෝක් වෙලා මැරෙනවා. හුස්ම ගන්න බැරුව කියලා. ඒ වගේ පස්සේ ඒතර කවදාකවත් ඒක කරන්න හොඳ නැහැ. දෙනවා නම් දියරයක් දෙන්න ඕන. දියර තියනවා මේ පාමසි වල ගන්න පණුබේත් දියර තියෙනවා. හරි? දැන් අපි නමක් කියනවා නම් දැන් පයිරැන්ටල් පාම් ඔයිල් කියන ජෙනරික් එකෙන් කිව්වොත් ඒක සිරප් වර්ග තියෙනවා. ඒ සිරප් වර්ග අපිට සාමාන්‍යයෙන් ඒකේ මිලිග්‍රෑම් 50ක් තියෙනවා මිලිලීටර එක. ඒතර ඒකෙන් මිලිලීටරයක් අපිට මිලිලීටර භාගයක් සති දෙක නම් මාස වෙනකොට මිලිලීටර එකකට යන්න පුළුවන්. අපි ඩෝස් එක වැඩි කරනවා. ඒ වගේ වැඩි කර යන්න පුළුවන්. සාමාන්‍ය මිලිලීටර 2මාරක් වුණත් දෙන්න පුළුවන් අපිට මාස 3මාරක් වෙනකොට. ඒ විදිහට ගිහිල්ලා ඒ පයිරැන්ටල් පාම් ඔයිල් වගේ එකකින් මාස 3මාරක් විතර අපි කන්ටිනියු කරලා මාස 3මාර වෙනකොට අපි වෙනස් කරන්න ඕන බේත. එතකොට එනවා ප්ලස් එකක්. ප්ලස් එකක් කියන්නේ මේ සුනකයන්ගේ පණුබේත් මේ ලංකාවේ මිනිස්සුන්ගේ පටිපණුව නැහැනේ. ලංකාවේ මිනිස්සුන්ගේ පටිපණුව නැහැ. නමුත් සුනකයන්ගේ පටිපණුව ඉන්නවා. ඒතර පටිපණුවන්ට ක්‍රියාකාරී වෙන ඖෂධ ඇතුළත් පණුබේතක් දෙන්න ඕන. එතකොට දැන් අපේ පයිරැන්ටල් පාම් ඔයිල් වල පණුබේ මේ කාටද මේ පටිපණුවන්ට ක්‍රියාකාරී ඖෂධයක් නැහැ. ඖෂධයක් නෙවෙයි ඒක. ඒක දැන් ඕක නම් ලොකුම වැරද්ද මෙතන වෙන. දැන් අපි ගොඩක් අපේ මේ අයිතිකාරයෝ ගිහිල්ලා ෆාමසි වලින් ඉල්ලලා අපේ බල්ලට පණුබේත් පෙත්තක් දෙන්න කියලා. එතකොට ෆාමසියෙන් කරන්නේ මොකද? දැන් මේ මිනිස්සුන්ගේ පණුබේත් පෙති තියෙනවානේ. ඔය ඇල්බෙන්ඩසෝල් වල යම් කිසි ක්‍රියාකාරීත්වයක් නැහැ. පයිරැන්ටල් පාම් ඔයිල් කියන එක එහෙම එකක් නෙවෙයි. ඉතින් ඕකෙන් පෙති දෙක තුනක් දීලා එවනවා අයිතිකාරයට. ඒක දෙනවා මේ අවුරුදු 2 අවුරුදු 3 සුනකයින්ට දෙනවා. ඒ දුන්නා කියලා මේ කිසිම මේ ඒකෙන් සුගතියක් වෙන්නේ නැහැ. මොකද ඒකට පටිපණුව යන්නේ නැහැ. පටිපණුව යන්න නම් අපි දෙන්න ඕන මේ මොනවද පයිරැන්ටල්, ෆෙබෙන්ටල්, පැසිකොන්ට්‍රෝල් කියන ඖෂධ තුනම ඇතුළත් කරලා හදපු මේ තියෙනවා ප්ලස් කියලා. ප්ලස් තියෙනවා. ඒක මට නම් කියන්න බෑ. ඔයා හැම වෙලේම ඒකේ යම්කිසි ප්ලස් මේ ප්ලස් අර ප්ලස් ඔහොමම ප්ලස් වර්ග ගොඩක් තියෙන පණුබේත. ඒ ප්ලස් එකකට යන්න. ප්ලස් එකකට යනකොටත් ඒක මම කිව්වේ පයිරැන්ටින්, පෙබෙන්ටල්, පැසිකොන්ට්‍රෝල්. ඔය පැසිකොන්ට්‍රෝල් තමයි ගොඩක්ම පටිපණුවන්ට මේ ක්‍රියාකාරී වෙන්නේ. එතකොට ඒකට යනකොට කිලෝ 10කට එක පෙත්තයි.
ඒකෙන් කිලෝ 10කට එක පෙත්තයි. එතකොට අපේ බල්ලා අපි උපකල්පනයේ අපි සුනකයා කිලෝ 15යි කියලා. ආ 15 නම් දැන් මොකද කරන්නේ? 16 කියන්නකෝ. 16 නම් මොකද කරන්නේ? දැන් 16 නම් මොකද කරන්නේ? දැන් 10ට 1යි. එතකොට 16ට 1.6යි පෙති. එහෙම ඕනේ නැහැ. එහෙම එකක් ඕනේ නැහැ. හැම වෙලේම මම ඇඩ්වයිස් කරන්නේ අධි මාත්‍රාවකට යන්න. වැඩි ප්‍රමාණයක් දෙන්න. වැඩිපුර දෙන්න. අඩුවෙන් දෙන්න එපා. අන්ඩර් ඩෝස් කරන්න එපා. හයි ඩෝස් දෙන්න. පණුබෙත් හයි ඩෝස් දෙන්න. කිලෝ 16 බල්ලෙකුට කිසි ප්‍රශ්න නැතුව පෙති දෙකක් දෙන්න. බාය නැතුව දෙන්න. එහෙම නැතුව මේ කිර මැන කඩ එහෙම දෙන්න ඕනේ නැහැ. පෙත්තත් අපරාධයක් යනවනේ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද පණුබෙත් වල තෙරපියුටික් වින්ඩෝ කියන එක ගොඩක් වැඩි. ඒක නිසා දැන් ඔය පයිරෙන්ටල් ෆාම් වල තෙරපියුටික් වින්ඩෝ එක 50යි. ඒ කියන්නේ 50 ගුණයක් වැඩි කරලා දුන්නත් කිසිම රෝගයක් ඇති වෙන්නේ නැහැ. සංකූලතාවයක් නැහැ. ඒක නිසා පණුබෙත් බය නැතුව දෙන්න. ටික වැඩි මාත්‍රාවකින් දෙන්න. කිලෝ 10කට එකක් දෙන්න. මාස 3කට වැඩි සුනකීන්ට හැම වෙලේම අර ප්ලස් කියන එකේ පණුබෙත් දෙන්න. පයිරෙන්ටල් ෆාම් වලට අරවම දෙන්න යන්න එපා. කිසිම ප්‍රතිඵලයක් නැහැ. එතකොට වෛද්‍යතුමනි ගොඩක් සුනක පැටව් තමයි ගොඩක් මේක දකින්න හම්බ වෙන්නේ. එයාලා වතුර උඩ නිදා ගන්න හරි කැමති. එහෙම නැත්නම් එයාලගේම මුත්‍රා වල උඩ නිදා ගන්න. එතකොට මේකෙදි සමහරවිට මේ රෑෂ් පවා එන්න ඉඩ කඩක් තියෙනවා. අපි චුට්ටක් ඒක ගැන කතා කරමු. මේක කොහොමද කොච්චර දුරටද බලපාන්නේ? එතකොට දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ වතුරේ නිදිය ගන්න එක. ඔය වතුර නිදිය ගන්න එක මෙහෙමයි. ඔය අපි කියන්නේ ස්ටර්නල් රිකම්බන්සි තමයි ඉන්නේ. ස්ටර්නල් රිකම්බන්සි කියන්නේ නිකන් මෙහෙම අත් දෙක මෙහෙම දාලා මෙහෙම පපුව තියලා යටට කකුල් දෙක අර ගෙම්බා වගේ මෙහෙම බුදිය ගන්න එක තමයි කරන්නේ. දැන් ඔතන වතුර කියලා කිව්වම මේ අපේ කට්ටිය වතුර කියනවල වතුරේ මුත්‍රාද කියලා අපි දන්නේ නැහැ. හරි? පළවෙනි කාරණාව ඔය ගොඩක් තියෙනවා ලැබ්‍රඩෝස්ලට, රොට්වයිලර්ස්ලට, ඔය ගොඩක් ලාර්ජ් බ්‍රීඩ් ඩොග්ස්ලට තියෙන ඔය ප්‍රශ්නේ. එකක් තමයි මේ සුනකයෝ කොහේ මේගොල්ලන්ගේ නිජබිම මේගොල්ලෝ එංගලන්තේ වගේ සීත රටවල් වල සාමාන්‍ය පරිසර උෂ්ණත්වය කීයද? සෙල්සියස් අංශක 10යි 15යි ඒ වගේ සමහරලාට ඊටත් අඩුයි. ඒ වගේ දේශගුණයක් තියෙන රටවල් වල තමයි මේගොල්ලෝගේ නිජබිම. ඒගොල්ලෝ අපි මෙහෙට ගෙනල්ලා ඉන්නවා. දැන් ලංකාවේ දැන් ජායල උෂ්ණත්වය කීයද? සාමාන්‍යයෙන් ඩේ ටයිම් එකේ 34යි 35යි. සමහරට 30යි. සාමාන්‍ය මීන් එක 30යි. එතකොට දැන් අර වගේ දෙගුණයක් තියෙනවා මෙහෙ. ඊළඟට හියුමිඩිටි එක. දැන් අපි ජායල ගත්තොත් හියුමිඩිටි එක 100යි. ආර්ද්‍රතාවය සාපේක්ෂ ආර්ද්‍රතාවය 100යි. නූරෙලිය අඩුයි. සීතලක් තියෙනවා. සීතල හියුමිඩිටි එක වැඩි වෙනකොට මේ කොහොමත් පරිසරයේ සීතල වෙනවා. හියුමිඩිටි එක අඩු වෙනකොට. හියුමිඩිටි එක වැඩි වෙනකොට රස්නේ වෙනවා. ඒක තමයි ක්‍රමේ. එතකොට දැන් මේගොල්ලෝගේ ශරීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 101.5යි. සෝරි මේ ෆැරන්හයිට් 101.5යි. එතකොට දැන් මේගොල්ලන්ගේ අපේ 98යි ගානක් ඉන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ශරීරයේ උෂ්ණත්වය කොහොමත් වැඩි. දැන් මේක සුනකීන්ට දාඩිය දාන ක්‍රමයක් එහෙම මුකුත් නැහැ. මේ ශරීරයේ උෂ්ණත්වය යාමනය කරන්න. ඒගොල්ලන්ට තියෙන එකම පෑන්ටින් කියන්නේ දිව එළියට දාගෙන අර මේවා කරනවා හලියනවා වගේ. ඊට පස්සේ මේ කන් දෙක රත් වෙනවා. කන් දෙකට අධික රුධිර සැපයුමක් එනවා. පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොට. එතනින් කූල් වෙනවා රේඩියේටර් එක වගේ. ඒක තියෙනවා නහර. ඒකෙන් කූල් වෙනවා දිවෙන් කූල් වෙනවා. අර දිවේ වතුර වගේ වැටෙනවා. පෑන්ටින් කියන්නේ අපි පෑන්ටින් තියෙනවා. ඒක තිබුණත් නැතත් දැන් සුනක පටවගේ පෑන්ටින් ටිකක් අඩුයි. නමුත් දැන් ඒ උෂ්ණත්වය යාමනය කරගන්න බෑ දැන්. මෙයාට මේ තියෙන මෙකැනිසම්ස් වලින් මේක ඇඟේ තියෙන ටෙම්පරේචර් එක කූල් වෙන්නේ නැහැ. එතකොට එයා වතුර වාදනයක් තිබ්බ වතුර වාදනයට ගහනවා අතින්. ගාව පෙරලා ගන්නවා ඕක. පෙරලාගෙන ඒක උඩ ඉන්නවා. ඉතින් හරි කූල්. හරිම මේ සීතලයි. ඉතින් එයාට පහසුයි. අපි කාටවත් පහසුනේ. එහෙම නැත්නම් මුත්‍රා කළොත් මුත්‍රා එක සීතලයිනේ වතුරනේ. ඒක ඉඳ ගන්නවා. ඒක උඩ නිදිය ගන්නවා. මෙහෙම තියාගෙන. ඉතින් එතකොට දැන් ඕකේ ජලයෙන් නම් කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ජල එයාගේ වතුර එක පෙරලාගෙන නිදිය ගත්තා කියලා. එහෙම සෙමා මාරු විශේෂ රෑෂ් කිසි දෙයක් එන්නේ නැහැ. සාමාන්‍ය හැබැයි මෙහෙම නිරන්තරයෙන් ඒක කරනවා නම් අර දැන් පොළොවත් එක්ක හැම වතුරත් එක්ක ගැටෙනවනේ හැම වෙලේම. අපි කියන්නේ දැන් අපි උනත් අපි සෙරප්පුවක් උනත් අපි මඩ තියනකොට දාගෙන ගොඩාක් ඇවිදගෙන ගියොත් අපේ ඇඟිලි වලට රෑෂ් වෙනවා, පතුලට රෑෂ් වෙනවා හැම දිනන. ඒ වගේ දැන් වතුරත් එක්ක අධික වෙලාවක් කන්ටැක්ට් කරලා හිටපුණොත් පොඩි ගැටලුවක් යනකොට අපි වෙලාව වගේ පැල්ලමක් වගේ හකට තියෙන්න පුළුවන්. හැබැයි මුත්‍රා නම් අනිවාර්යෙන් එනවා. අපි කියන යුරිනරි ස්කෝල්ඩින් කියලා. මොකද මුත්‍රා වල යූරියා තියෙනවානේ, ක්‍රියැටිනින් අරම රසායනික සංයෝග තියෙනවානේ. සැරේම යූරියා කියන්නේ අධික සැර ද්‍රව්‍ය. ශරීරයෙන් අයින් කරන්නේ ඒකනේ මුත්‍රාත් එක්ක. ඒතර ඒවා එක නිදිය ගත්තොත් වතුර කියලා දැන් අපිට වතුර කියන දැන් මුත්‍රායි අපිට පියවි යහට මුත්‍රාද වතුරද කියලා හොයන්න බෑ. ඔක්කොම වතුර වගේ පේන්නේ.
අධික කහ පාටක් නැත්තම්. ඉතින් අපි දන්නේ මුත්‍රා වල සමහරවල් වතුරක පෙරලා ගන්න වෙලාවල් තියෙනවා මුත්‍රා වල බුදිය ගන්නවා. ඒ මුත්‍රා වල බුදිය ගත්තොත් විශේෂයෙන් ඒ අර යටිබඩ ප්‍රදේශයේ අනිවාර්ය යුරිනරි ස්කෝලින් එනවා. යුරිනරි ස්කෝලින් කියන්නේ රතු වෙලා රෑෂ් එකක් එනවා. ඉතින් ඒක සමහරලාට ඊට එහා යන්නත් පුළුවන්. ඒක පැසවන්නත් පුළුවන්. ඒක තව දිගටම ගියොත්. ඉතින් ඒක නිසා මේ නමුත් එකක්වත් බරපතල ඒවා නෙවෙයි. නමුත් ඒක හැම වෙලේම අපි බලන්න ඕනේ. අපි එතකොට දැනගන්න ඕනේ මේ සතාට මේ පරිසරයේ තියෙන මේ රස්නේ වැඩි. ඒකට ඉතින් අපිට මේ එයා කන්ඩිෂන් දාන්නත් ඉතින් ප්‍රැක්ටිකල් නැහැ. නමුත් ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර වතුර නම් කොහොමත් එච්චර ලොකු ගැටලුවක් නැත්නම් අපිට පී දාලා දාන්න පුළුවන්. නමුත් අපි හැම වෙලේම සමහරලාට අපිටම තෙමන්න වෙලාවලුත් එනවා. මොකද මම දැකලා තියෙනවා මේ හයිපොතර්මියා කියලා කියන්නේ ෆීවර් නෙවෙයි, උණ නෙවෙයි. හරිද? හීට් ෂොක් කියලා අපි කියන්නේ හීට් ෂොක් එකක් ආවොත් බල්ලෙකුට හීට් ෂොක් එනවා. ඒ කියන්නේ දරා ගන්න බැරි වෙන උෂ්ණත්වය, ශරීරයේ උෂ්ණත්වය අපි සාමාන්‍යයෙන් අපි ෆීවර් එකක් කියලා ගියොත් 105 106න් එහාට යන්නේ නැහනේ. හයි ෆීවර් නම් 105 තමයි. මම දැකලා තියෙනවා 110 12 යනවා. ඒ කියන්නේ හයිපොතර්මියා එකක්. ඒක මේ රියැක්ෂන් එක, හීට් ෂොක් එක. ඒ කියන්නේ මේ කට්ටිය සමහර කට්ටිය මේ සුනකයව මේ කොහේ හරි මිදුලේ නාවලා මේ ගැට ගහලා ඉවරලා යකඩ කඩුවක ඒගොල්ලෝ යනවා චොපින්. හරිද? දැන් මේ සතා පුළුවන් තරම් try කරනවා මෙතනින් ගැලවිලා යන්න. ගලව ගන්න බැරුවොත් මොකද වෙන්නේ? අවුවේ ඉන්නවා දැන් පැය ගාණක්. දැන් අරගොල්ලන්ට මතක නැහැ. එහෙම මට වෙලා තියෙනවා. ඇවිදින්න තියෙනවා. එතකොට එනකොට සතා සම්පූර්ණයෙන් වැටිලා සෙම දාගෙන අතපය දරදඬු වෙලා බෙල්ල උඩ ගිහිල්ලා ඇස් උඩ ගිහිල්ලා ඉන්නවා වැටිලා. උස්සන් යනවා. දැන් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ හීට් ෂොක් කතන්දරයක්. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ මොකද ලෙඩක් මේ සතාට දැන් කියලා. එතකොට අරන් ඇදුනා පළවෙනිම කාරණා වෛද්‍යවරයෙක් බලන්න ඕන මේ සතාගේ සයිනෝසිස් තියෙනවා. සයිනෝසිස් කියන්නේ මෙයාගේ දිවවල ඔක්කොම දම් පාට වෙලා. ඒ කියන්නේ රෙස්පිරේෂන් හුස්ම ගන්න එක ඩ්‍රොප් වෙලා. ඊළඟට දැන් අධික උෂ්ණත්වය වැඩි වෙනකොට අපේ බ්‍රේන් එකේ බ්ලඩ් සප්ලයි එක ඩිරේන්ජ් වෙනවා. ඩිරේන්ජ් කියන්නේ ඒක වෙනස් වෙනවා. දැන් 107 8 යනකොට අපි උණවලිප්පුවටත් ඒක නෙන්නේ. එතකොට ෆිට් එක වගේත් එන්න පුළුවන් අන්කොන්ෂස් වෙනවා. අන්කොන්ෂස් සෙමි කොන්ෂස් සමහරට කොමා වෙන්නත් පුළුවන්. ඒතර ඒ ස්ටේජ් එකකට යනවා. අතපයි ස්ටිෆ් වෙන්නේ ඒකයි නර්වස් සයින්ස් එනවා. ඒ අපි පළවෙනිම කාරණා කරන්න ඕන ඒ වගේ එකක් ආපු ගමන් ටෙම්පරේචර් එක බලන්න ඕන. ටෙම්පරේචර් එක බලුවම අපිට තේරෙනවා අපේ තර්මෝමීටරේ ඩිජිටල් නම් අවුලක් නැහැ. කන්වෙන්ෂනල් තර්මෝමීටරේ යනවා අර තියෙන එකෙනුත් එහාට. කැලිබර් කරලා තියෙන තැනනුත් එහාට යනවා. අර මාපකේ. ඒක අපි දන්නවා මේක හයි කතන්දරය. එතන තමයි තන පොයින්ට් එක. ටෙම්පරේචර් එක හයි නම් අපි පටන් ගන්නවා මොකද්ද? කූලින් පටන් ගන්න ඕන. ඇඟ කූල් කරන්න පටන් ගන්නවා සතාගේ. විශේෂයෙන් ඔය මවිල් අධික ජර්මන් ෂෙපර්ඩ් ඒ වගේ සතුන්ට තමයි ඔය එන්නේ. මොකද ඒගොල්ලන්ගේ අර හීට් ඩිස්පර්ස් වෙනවා වේගය අඩුයි. මොකද ඒගොල්ලෝ කෙස් තදර තියෙන නිසා ශරීරයෙන් උෂ්ණත්වය බැහැර වීම ඉතාම මේ අකාර්යක්ෂමයි. අනිත් එක දැන් ඔය රියැක්ෂන් එක පටන් ගන්නතර පස්සේ ඒක නතර වෙන්නෙත් නෑ. ඒක යනවා විගරස්ලි යනවා රියැක්ෂන් එක විවි තවත් ටෙම්පරේචර් එක වැඩි වෙනවා ඇඟේ. ඉතින් එතකොට අපි අනිවාර්යයෙන්ම මේ හීට් ෂොක් එකක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම මේ ඒක බස්සන්න ඕන. අපි වෙන්ටිලේෂන් හදන්න ඕන. වෙන්ටිලේෂන් කියන්නේ අපි ෆෑන් වගේ දාලා කූල් කරන්න ඕන. හොඳම බේ තමයි වතුර. කූල් වෝටර්, කෝල්ඩ් වෝටර්. not ice. ice දාන්න බෑ. ice එක මිනිස්සු දැන් කෙනෙක් කියපුවා වතුර කූල් එකට වැඩි හොඳ නැහැ. ice තිබ්බනම් කියලා ice cube දාලා බෑ. ice cube ඒක කෙනෙකුට හිතන්න පුළුවන් හරි කියලා. නමුත් ඒක නෙමෙයි ඇත්තටම. ice වලදී මෙහෙම ප්‍රශ්නයක් කරනවා. අපි ස්කින් එකට ice contact කරපු ගමන් මේ blood vessel shrink වෙන්න පටන් ගන්නවා ice නිසා. කූල් එක වැඩි නිසා. freeze වෙනවානේ. එතකොට මේ මතු පිට වෙන උදුර සපුව තවත් අඩු වෙනවා. එතකොට තව ඇතුලේ build up වෙනවා. ඒක නිසා දැන් අපි යන්න ඕනේ මොඩ ඒ කියන්නේ ice freezing temperature එකකට යන්න හොඳ නැහැ. අපි යන්න ඕනේ cool water. තමයි best. එතකොට ඒකෙදි අරක වෙන්නෙත් නැහැ. එතකොට අපිට ඕන මේ පුළුවන් තරම් ශරීරය ඇතුලේ තියෙන අභ්‍යන්තරයේ තියෙන උෂ්ණත්වය එළියට අරගෙන ස්කින් එකේ තියෙන මේ නහර දිගේ යවලා එතනින් එළියට දාන්න ඕනේ. ice තිබ්බොත් ඒකට බාධාවක් වෙනවා. හොඳම දේ තමයි වතුරේ නාවන එක. පුළුවන් නම් වතුරේ නිල්ලලා තියෙන එක. ඔළුව උඩට හිටින්න. හරිද? ඒ කර ටෙම්පරේචර් එක බලන්න ඕන. කූල් කර බලන්න ඕන ඩ්‍රොප් වෙන පැත්තට තියනවාද කියලා. ඒකට අතර උණ අඩු වෙන්න තියෙන ඖෂධ පාවිච්චි කරන්නත් පුළුවන්. ෂොක් එකට දෙන ඖෂධ ඒවා පාවිච්චි කරගෙන ගමන් අපි උණ අඩුවීම විනාඩි 10න් 10ට චෙක් කරන්න ඕන. කීයද දැන්? දැන් ඇවිල්ලාද මෙතනට? දැන් එකක් අඩු වෙලාද ෆැරන්හයිට් එකක් අඩු වෙලා. එහෙම අඩු වෙනකොට අපිට තේරෙනවා 103 4ට කිට් වෙනකොට අර සයින්ස් අඩු වෙනවා.
respiration difficulty එක cyanosis එක අර අතපය දරදඩුලා දෙන එක අඩු වෙලා බල්ලා ටික normalize වෙනවා. ටිකක් stable වෙනවා. හරිද? ඉතින් එතන අපි අරගෙන ගියාම අපිට 102කට විතර 101.5 normalize කරපුවම සතා normal වෙනවා. නැත්තම් මරනවා අර අයබයි උතන වැඩි තියෙන්නේ identification of the problem එක identify කරගත්තේ නැත්නම් ડોක්ටර් කෙනෙක් ඉවරයි. මොකද මේක වෙන කතන්දරයක් කියලා හිතනවනේ. ඉතින් ඒක නිසා මම කියන්නේ ඒකයි ඕගොල්ලෝ සායනයකට සතෙක්ව ලෙඩ වෙලා අරන් ගියොත් ඔබගේ වෛද්‍යවරයා කළ යුතු පළවෙනිම පියවර තමයි පළවෙනිම කාඩිනල් ස්ටෙප් එක. පළවෙනි ස්ටෙප් එක කොයි දේ කරන්නත් කලින් මොකද්ද කරන්න ඕන? ශරීරයේ උෂ්ණත්වය බලන්න ඕන. ශරීරයේ උෂ්ණත්වය බලන්නේ නැත්නම් ඒක ලොකු එරර් එකක්. එහෙම කරන්න බෑ. මොකද සතුන්ට කතා කරන්නත් බෑනේ. උෂ්ණත්වය බැලිය යුතුමයි. සාමාන්‍යයෙන් ඔය අතරම එන්නත් කරන්න ගියාමත් මම නම් අහනවා කනවාද බොනවාද විස්තර ටික අහනවා. මොකද ඒක අහලා තමයි කරන්නේ. මොකද එන්නත් කිරීමේදීත් ගැටලු තියෙනවා. මොකද එන්නත් කරපු ගමන් ආයෙ උණ පොඩ්ඩක් මතුවෙන්න බලනවා. මොකද එන්නත් නේ මේ වෛරස් භාගයට මරපුවානේ. ශරීරක අතුල් කරන්නේ අපි. ඒකට ඒවෙන් අපි යම්කිසි උණක් ඇති වෙනවා. දැන් උණ තියෙන එක්කෙනෙකුට තව එන්නතක් ගහලා තව උණ ඩබල් වෙනවනේ. ලෙඩ වෙනවා. ඉතින් ඒකයි. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් එන්නත් කිරීමේදීත් බලන්න පුළුවන් නම් හොඳයි. උණ තියනවාද කියලා. නමුත් ඉතින් අපි ප්‍රශ්නේ අහනවානේ අයිතිකාරයෙක්ගෙන් කනවා බොනවාද? හොඳට ඉන්නවාද? ඔව් ડોක්ටර් ෂෝක් එකකට ඉන්නවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කරනවා. ඉතින් නමුත් දැන් ඔයා ලෙඩ වෙලා කියලා මෙතෙන්ට ආවම ඒව හරියන්නේ නැහැ. ලෙඩ වෙලා නම් අපි තමන්ලගේ ටෙම්පරේචර් එක වැඩි වෙලා තියෙන්නත් පුළුවන්, අඩු වෙලා තියෙන්නත් පුළුවන්, නෝමල් වෙන්නත් පුළුවන්. අපි කොතනද ඉන්නේ කියලා දැනගන්න ඕන. මොකද අපි අඩු වැඩි වෙලා නම් එක කතාවක්, අඩු නම් තව කතාවක්. ඒ කියන්නේ නෝමල් එකටත් අඩු නම් හයිපෝතර්මියා නම් තව කතාවක්. ඒ අනුවයි. දැන් අපිට ඕක මේ අතපත ගාලා මෙහෙම අල්ලලා තීරණය කරන්න බෑ මේ මෙයාගේ ටෙම්පරේචර් එක ඇඟිලි වලට. දැන් අපිට කොහොමද බල්ලෙක්ව රස්නෙට අහු වෙනවා. මොකද අපිට ඇදී බල්ලගේ සාමාන්‍ය උෂ්ණත්වය වැඩිනේ. අපිට රස්නෙට අහු වෙනවා. දැන් කට්ටිය ගොඩක් කියනවා මේ කීල්ලට අත දැම්මම ඉකිලිටත් දැම්මම රස්නේ වගේ මේක මේ උණ වගේ ડોක්ටර් කියලා. ඉතින් මං අහන්නේ ඉතින් අපි බලමු චෙක් කරලා තමයි කියන්න පුළුවන්. ඔය අපේ තියෙන ඒවා සබ්ජෙක්ටිව් ඒවා එක එක්කෙනාට එක එක විදිහට දැනෙනවා. මේ ඊළඟට මේ උෂ්ණත්වමානයක් පාවිච්චි කරන්න ඕන. ඒකයි. ඉතින් ඊළඟට අපිට තව ඒකෙත් එක්ක එනවා තව ක්ලූස් ටිකක්. කන්නේ නැහැ, ડિප්‍රෙස්, පන නැහැ වගේ ඇඟට ඇක්ටිව් නැහැ. ඒ තමයි ෆියෝල සයන්ස් මාලානික වෙලා. ඉතින් ඒක නිසා වතුර වලින් ලොකු ගැටලුවක් නැහැ. අර ප්‍රශ්නේ තියෙන එක කාලයක් තිස්සේ කරනකොට පොඩි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මුත්‍රා නම් අනිවාර්යයෙන්ම අපි යමක් කරන්න ඕනේ. ඒක හොදලා දාලා මේවා කරන්න ඕනේ. ඉතින් රෑෂ් එකක් આવුවොත් වෛද්‍යවරයෙකුට පෙන්නලා බෙහෙත් කරගන්න ඕන. ඒකත් ඉතින් අයිඩෙන්ටිෆයි කරගන්න ඕන. අනිත් එක තමයි අපි වෛද්‍යවරයෙක් ගාවට ගියාම හිස්ටරි එක ගන්න ඕන. හිස්ටරි එක කියන්නේ ඉතිහාසය, රෝග ඉතිහාසය සහ ප්‍රශ්න කිරීම තමයි මෙතන තියෙන එකම දේ. වෛද්‍යවරයා සහ සුනකයාගේ අයිතිකරුවා අතර තියෙන පළවෙනි දේ තමයි හිස්ටරි ටේකින්. ඉතිහාසය ගන්න ඕන. ප්‍රශ්න කරන්න ඕන. මොකද මෙතන මේ අපේ පේෂන්ට් අපු කියන්න බෑනේ. පේෂන්ට් කතා කරන්න බෑ. ඒක අපි දැනගන්න දේක් දැනගන්න ඕන අයිතිකරුවෙන්. ඒතුළු ටික අපි එක්සැමින් කරලා යන්න ඕන. ඒක නැතුව මේ සුනකයාගෙන් අපට උණ තියනවාද, බඩ රිදෙනවද? ඒක නම් වෛද්‍ය විද්‍යාව තියෙන අමාරුකම. මේක සරල වෛද්‍ය විද්‍යාවක් නෙවෙයි. මේක හියුමන් මේ මෙඩිසින් වලදී අමාරුයි. tough job. ඉතින් අන්න විදිහට තමයි ජාලට ඇවිල්ලා ડોක්ටර් රතුගමත් එක්ක ආගේ සුරතලාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරේ. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා පෙට්ටාට අපිත් එක්ක අපේ Facebook fan page එකට ගිහලා like කරන්න. දිගටම අපිව subscribe කරලා තියාගන්න, comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ආගේ සුරතලා ගැන, එයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔයා ගොඩක්ම අවධානය යොමු කරනවා කියලා අපි දන්න නිසාම ඔයා වෙනුවෙන් මේ වගේ වැඩසටහනක් අපි සූදානම් කරේ. ඉතින් පෙට්ටාට ડોක්ටර් segment එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන්ම ලැබෙන සතියේදී මේ වගේ ලස්සන වීඩියෝ එකකින් වැදගත් කරුණු ගොඩක් එක්ක ඔයාව හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා මේ පෙට්ටාට amazing time with pets.